ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාගෙන් අපේ මවුලුතුමන්ගෙන් අපේ කුරුක්කොල්තුමන්ගෙන් අවසරයි. ඒ වගේම වේදිකාවේ ඉන්න ජාතක ජනබලවේගයේ ලේකම් හැටියට කටයුතු කරන අපේ වෛද්‍ය නිහාල් අබේසිංහ සොහුරාගෙන් ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරමින් නීතිඥ ලාල් විජේනායක සොහුරා, මහාචාර්ය ලියනගේ අමරකීර්ති සොහුරා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය සොහිරිය, ඒ සියලු දෙනාගෙන් අවසරයි. ඒ වගේම අද දිනේ අප තෝරාපත් කරගනු ලැබුවා මේ අනුරාධපුර දිස්ත්‍රික්කයට නායකත්වයේ සපයන ජාතික ජනබලවේගයේ දිස්ත්‍රික් විධායක සභාව. එය නියෝජනය කරන අපේ සහෝදරයන් සහෝදරවරුන්ගෙන් සියලු දෙනාගෙන් සහභාගී වෙලා ඉන්න තමුන්නාන්සලා සියලු දෙනාගෙන් අවසරයි. විශේෂයෙන්ම මේ සමුළු අපි සූදානම් කරලා තිබුණේ මධ්‍ය මහාවිද්‍යාලයේ ශාලාවක. මා හිතන්නේ ඔබට ලබා දුන්න ආරාධනා පත්‍රේ අපේ ප්‍රචාරක වැඩ කටයුතු සියල්ල අපි සැලසුම් කළා තිබුණේ එම ශාලාවේ පවත්වන්න. නමුත් දේශපාලන අධිකාරිය මැදිහත් වීම හරහා මීට දින දෙකකට පෙර එම ශාලාව අපිට ලබා දෙන්න නොහැකි බව ප්‍රකාශ කරා. අනතුරුව තමයි දින දෙකක් වෙන කෙටි කාලයක් ඇතුළත තමයි මේ ස්ථානයේදී අපි මෙම සමුළුව පවත්වන්න තීරණය කරේ. එනිසා මා හිතනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගයේ ඒ සූදානම් කිරීමේ කමිටුව ඒ අභියෝගයේ බාර අරගෙන සාර්ථක සමුළුවක් මේ අවස්ථාවේ පවත්වන්න කටයුතු කළා තිබෙනවා. දැන් මොකද්ද තියෙන්නේ? සල්ගාදු යමුද? කලබල වෙන්න එපා. අපිට තියෙන්නේ ඔලුගෙඩි පිළිබඳ තරගයක් නෙවෙයි. අපිට තිබෙන්නේ මේ රටේ ජනතාව සංවිධානය කිරීම පිළිබඳව අභියෝගයේ සහ වගකීම. අන්න එය ගම්මාන මට්ටම දක්වා විහිදී පැතිරී ඉන්න සියලු ජනතාව ඉතා හොඳින් සංවිධානය කරලා මේ දීර්ඝ කාලයක් අපේ රට විනාශයට පත් කරන ලද මේ පාලක කණ්ඩායම් පළවා හැරීමේ මහා ජන ගඟ අපි අනුරාධපුරයට ගේන්න ඕන. එහෙමයි අපි කරන්න ඕන. කලබල විය යුතු නෑ. මා හිතනවා ඒ සඳහා නායකත්වය දෙන්න පුළුවන් හොඳම දිස්ත්‍රික් විධායක සභාවක් අද හඳුන්වා දෙනු ලැබුවා. අපේ මහාචාර්ය සේනනායක්කාර, ඒ වගේම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පලියේන සොයුර ඇතුළු රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් ගණනාවක් මෙම විධායක සභාව නියෝජනය කරනවා. ඒ වගේම වසන්ත සමරසිංහ සහෝදරයා අපේ රටේ පෞද්ගලිකාංශයේ තිබෙන ප්‍රබලතම ශක්තිමත්ම වෘත් සමිති ව්‍යාපාරයට නායකත්වය දෙන සහ වෘත් සමිති ව්‍යාපාර නායකත්වය දෙන අපේ ආනන්ද සොයුරා මෙම විධායක සභාව නියෝජනය කරනවා. ඒ වගේම මේ රජරට පීඩාවට පත් වී තිබෙන අයිතීන් අහිමි වී තිබෙන ගොවි ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගම්මාන ඇතුළේ ඇවිදිමින් ගොවි ජනතාවට පණිවිඩය ගෙනියමින් ඇලක් දොලක් ගානේ ජනතාව මුණ ගැහිමින් යන ගොවි සංවිධානට නායකත්වය දෙන සුසන්ත නවරත්න සහෝදරයා මෙම විධායක සභාව නියෝජනය කරනවා. ඒ වගේම අපේ සමන්ත හේරත් සොයුර ඇතුළු නීතිඥවරු ගණනාවක් මෙම විධායක සභාව නියෝජනය කරනවා. ඒ වගේම මේ රජරට ප්‍රදේශයේ උසස් පෙළ දුවදරුවන්ට අධ්‍යාපනය ලබා දීමේදී විශේෂයෙන්ම ජීව විද්‍යාව පිළිබඳ අධ්‍යාපනය ලබා දීමේදී විශාල මෙහෙවරක් කරන නාමල් ලේකනායක සොයුර ඇතුළු ගුරුවරුන් රාශියක් මෙම විධායක සභාව නියෝජනය කරනවා. ඒ වගේම සමාජ ක්‍රියාකාරීන් ඉතිහාසයෙන් නම් අපේ පක්ෂ විශාල කාර්යභාරයන් වලට උර දීපු
ආඩම්බරෙන් කියන්නේ. අපේ HB හේරස් සහෝදරයාගේ නැගිනිය මේ විධායක සභාව නියෝජනය කරනවා. ඒ වගේම අපේ මහින්ද පත්‍රගේ සහෝදරය කුමුදුනි සහෝදරිය ඇතුළු වේදිකාවේ විශේෂ හපංකම් පෙන්වන බොහෝ අය මෙම විධායක සභාව නියෝජනය කරමින් තිබෙනවා. එනිසා අපි විශ්වාස කරනවා මෙම අනුරාධපුර දිස්ත්‍රික්කයට නායකත්වය දිය හැකි ප්‍රබලතම නායක කණ්ඩායම අද අපි හඳුන්වා දී තිබෙනවා. අපිට අද විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. අපි දන්නවා මේ අනුරාධපුරය අපිට ගොඩක් සමීප ස්ථානයක්. නේද? පරණ බස් නැවතුම්පොළ, අලුත් බස් නැවතුම්පොළ අපි නිරන්තරයෙන් ඇවිදිපු තැන් මුණ ගැසුණු තැන්. ඒ වගේම මා දන්නවා මෙතන මේ රැස්වීමේදී සිටිය යුතු බොහෝ මූණු අද අපි අතර නැති බවත් මා දන්නවා. විශේෂයෙන්ම අපේ පරම්පරාවේ බොහෝ අය ඔවුන්ට තමන්ගේ ජීවන වෘත්තිය වෙනුවෙන් තෝරාගන්න තිබුණු කුඩා මාවත් කීපයක් පමණයි. බොහෝ අය තෝරාගත්තේ හමුදාව. අද අපේ පරම්පරාවේ බොහෝ අයගේ ජීවිත අහිමි වී තිබෙනවා මේ දිස්ත්‍රික්කේ. මා දන්න නම් ගම් විශාල ප්‍රමාණයක් අපේ ඔළුවට එනවා. තවත් සොහිරම් විශාල ප්‍රමාණයක් ආබාධිත භාවයට පත් වී තිබෙනවා. ඔවුන් මෙතන අපිට දකින්න නැහැ. ඒ වගේම තමන්ට ජීවත් වීම පිළිබඳව නිසි ආදායම් මාර්ගය සොයා ගැනීමට නොහැකි වීම නිසා විදේශගත වී විශේෂයෙන් මැද පෙරදිග කලාපයේ වැඩ කරන බොහෝ අපේ පරම්පරාවේ පිරිසක් මෙතන අපිට අද මුණ ගැහෙන්නේ නැහැ. ඒ වගේම ඔබ දන්නවා අපේ පරම්පරාවේ බොහෝ අය මුණ දීපු ඛේදවාචකයක් ග්‍රාමීය දුප්පත්භාවය. ඒ දුප්පත්භාවය හේතු කොටගෙන මාරාන්තික ලෙස මත්පැනට ඇබ්බැහි වී තමන්ගේ ජීවිතයේ අකාලේ මිය ගියපු බොහෝ පිරිසක් අපේ පරම්පරාවට අයිති වී තිබෙනවා. බහුගේ නම් ගම් විශාල ප්‍රමාණයක් මතකට එනවා. අපිත් එක්ක ඉගෙනගත්තු මේ නගරයේ සැරිසරපු එවැනි විශාල ප්‍රමාණයක් අද අපිට අහිමි වී තිබෙනවා. ඒ විතරක් නොවේ. 1988-89 දී මේ දුර්දාන්ත සමාජ ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් අපිත් එක්ක අතින් අත අල්ලගෙන කරින් කර අත දබාගෙන වැඩ කරපු බොහෝ සහෝදරියන් සහෝදරියන් සොහිරියන් අපේ පරම්පරාවේ අපිට අහිමි වී තිබෙනවා. මට මතක් වෙනවා අලුත් බස් නැවතුම්පොළේ චින්තන හෝටලේ ඉදිරිපිට තමයි අපේ පරාක්‍රම සොහිරා හමුදාව විසින් පැහැරගෙන ලැබුවේ. අදත් ඔහු ජීවතුන් අතර නැහැ. 1989 නොවැම්බර් මාසයේ 3 වෙනිදා. එනිසා මේ විදිහට අපේ පරම්පරාවේ බොහෝ ජීවිත අහිමි වෙච්ච පරම්පරාවක් නියෝජනය කරමින් තමයි අද අපි ඔබව ආමන්ත්‍රණය කරන්නේ. එනිසා ඇති තරමට අපේ පරම්පරාව අපේ පසු පරම්පරාව ජීවිත අහිමි වී තිබෙනවා. විශාල දරිද්‍රතා සහිත ජීවිතයකට තල්ලු කොට තිබෙනවා. අපි ඇස් ඉදිරිපිට මේ අපි අත්විඳින වේදනාව, අපි දැක තිබෙන විනාශය, අපි දැක තිබෙන ඛේදවාචකය වෙනස් කළ යුතු නැද්ද? සාහිතික වශයෙන් මේ වේදිකාව අප සියලු දෙනා මේ අත්වල බැඳ ගන්න යන කවරක් නිසාවත් නෙවෙයි, සාහිතික වශයෙන් මේ දුර්දාන්ත සමාජ ක්‍රමය වෙනස් කරනවා. ඒ අපිට අත්හල නොහැකි වගකීම. ඒ කිසිසේත්ම අපිට අත්හරින්න බෑ. ඒ කිසිසේත්ම අපිට අහක බලාගෙන යන්න බෑ. අපේ ජීවිතවල අපේ ලැබෙදියන් අපේ සොහිරන් අපිත් එක්ක එකට අදත් මේ වාතලයේ හුස්ම ගත යුතු මිනිසුන් විශාල ප්‍රමාණයක් අපිට අහිමි කර තිබෙනවා මේ සමාජයේ. ජීවත් වෙන අපිට යුක්තිසහගත අයිතියක් නැද්ද මේ වෙනස් කරන්න? නිසා මේ වෙනස් කළ යුතුයි. ඒ කුමක් වෙනුවෙන්ද? අපේ පරම්පරාව විඳින ලද මේ දුක්ගැහැට, අපේ පරම්පරාව පත් වී තිබෙන මේ අයුක්තිය, අපේ පරම්පරාව මුහුණ දී තිබෙන අසාධාරණේ අපේ මතු පරම්පරාවට අපි උරුම කර දීමට උඩ නොදෙන බව සාතික කරනවා. මේක කරන්න ඕන අපි. මා දන්න මෙතන ඉන්න
සේනානායකකාර මහාචාර්යතුමා කතා කරනකොට කිව්වා ඔහුගේ පවුලේ විස්තරේ. අපේ ආචාර්යතුමා කතා කරනකොට කිව්වා ඔහුගේ පවුලේ විස්තරේ. මට කතා කරනකොටත් කියන්න පුළුවන් මගේ පවුලේ විස්තරේ. මේ වේදිකාවේ ඉන්න බොහෝ අය එවැනි පවුල් පසුබිම් තමයි අපිට තිබුණේ. අපිට යම් පියවරක් හෝ ඉදිරියට යන්න ඉඩකඩ විවෘත වුණේ නිදහස් අධ්‍යාපනය. වෙන කිසිවක් නොවේ. අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලය, එහෙම නැත්නම් නිවත්තක චේති විද්‍යාලය, එහෙම නැත්නම් කැකිරාව මධ්‍ය මහාවිද්‍යාලය, නැත්නම් මැදවච්චිය සෙන්ට්‍රල් එක නේද? එහෙම නැත්නම් තමුත්තේක මධ්‍ය මහාවිද්‍යාලය. මේ ආදී පාසල් ගණනාවකින් ඉදිරියට ආපු දරුවන්ට පමණයි ඉහළ වේදිකාවක් නැත්නම් අපිට අනාගතයක් නිර්මාණය වී තිබෙන්නේ. බහුතර ජනතාවකට මේ හිමි වී නැහැ. ඔබ දන්නවද? සාමාන්‍යයෙන් ගත්තොත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සාමාන්‍ය ලක්ෂ 8ක් විතර ජීවත් වෙනවා. මේකෙන් 105කට ආසන්න ප්‍රමාණයක් තමයි නගර බදෝ ජීවත් වෙන්නේ. 95කට වඩා වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නේ ග්‍රාමීයව. අපි බොහෝ අය නගරයට සේන්දු වෙලා තිබුණාට අපි ජීවත් වුණේ, අපි හැදී වැඩුණේ බොහෝ අය ගම ඇතුලේ. එහෙමනේ නේද? අවසානයේදී අපි සමන්ත නේද? නගර වලට ආවට. බහුතර ජනතාව ජීවත් වෙන්නේ ගම්මාන ඇතුලේ. ඔවුන්ගේ ජීවිතේ කුමක්ද? ඔවුන්ට ජීවිතයක් තිබෙනවාද? ඔබ හොයලා බලන්න. මා කලින් කිව්වා වගේම එක්ක හමුදාවට ගියා. එක්ක විදේශගත වුණා. එක්ක අකාලේ මිය ගියා. මූලික වමනාවන් ටිකවත් අපේ මේ පළාත් වල ජීවත් වෙන ග්‍රාමීය ජනතාවට ඉටු කරන්න දශක ගණනාවක් පාලනය කරපු මේ පාලක කණ්ඩායම අසමත් වී තිබෙනවා. නේද? අද අපි දන්නවා මේ රජරට මේ උතුරු මැද පළාත කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් වර්ග කිලෝමීටර් 10470ක් වගේ තියෙනවා. ලංකාවේ භූමියෙන් 6න් එකක් උතුරු මැද පළාත. ලංකාවේ ලොකුම පළාත. රාජධානි දෙකක් නියෝජනය කර. ආරම්භක ජනාවාස නිර්මාණය වුණා. මල්වතුවේ අසබඩ අනුරාධ ග්‍රාම, කලාවේ අසබඩ විජිත ග්‍රාම නේද? වාරි කර්මාන්තයේ මහා විස්මිත නිර්මාණ ඇති වුණා. මහා ප්‍රෞಢත්වයක් ඉතිහාසයක් ගැන අපිට කතා කරන්න පුළුවන් මඟ සලකුණු විශාල ප්‍රමාණයක් ලියවිලා තිබෙනවා. හැබැයි ඒ ප්‍රෞಢත්වයක් ඉතිහාසයක් පිළිබඳව ලියන්න කියන්න පුළුවන් තරම් ප්‍රෞಢත්වයක් අපිට ඉරුම වී තිබුණත් අද අපේ රටේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජීවත් වෙන පුරවැසියන්ගේ ජීවන තත්ත්වය කුමක්ද? කුමක්ද සිදු වී තිබෙන්නේ? මූලික වමනාවන් ටික සරල දේ. මූලික වමනාවන්. ජීවත් වීමට ආදායම් මාර්ගය, ජීවත් වෙන නිවාසක්, තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය, නිරෝගී සම්පන්න ජීවිතය සහ මානසික නිදහසක්. මේ මූලික කරුණු පහවත් ඉටු වී තිබෙනවා. බලන්න. අද අපේ ග්‍රාමීය ජනතාවගේ ආදායම් මාර්ගයට මොකද්ද සිදු වී තිබෙන්නේ? සාමාන්‍යයෙන් අපි දන්නවා ඉස්සර කියමනක් තිබුණා නේද? අපි නිරන්තරයෙන් කියනවා මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුය කියලා. මම දන්නේ මොකටද කිව්වේ කියලා අපි ඉතිහාසඥයෙක් කොමක් කරේ අහගන්න ඕනට. ඇයි එහෙම කිව්වේ? හැබැයි අද බැලුවොත් මොකද වෙලා තිබෙන්නේ? අද ඒ ගොවි ජනතාවට අත්පත් වී තිබෙන ඉරණම කුමක්ද? නේද? බෙහෙත් බඩු කඩේ ගාව යනකොට හැංගිලා යන්න ඕන. රාජා. උකස් බඩු කඩේ ගාව යනකොට හැංගිලා යන්න ඕන. රාජා. බැංකුවෙන් සතියේ ලියුම් දෙක තුනක්වත් දෙනවා. නැත්තම් හිරිය දානවා කියලා. රාජා. එහෙම නැත්තම් තමන්ගේ බිරිඳ විදේශගත කරන්න සිද්ධ වෙලා තිබෙනවා. රාජා. මොකද්ද වෙලා තිබෙන්නේ? සාමාන්‍ය ජනතාවගේ මූලික ආදායම් මාර්ගයේ උප්පද්දලා දෙන්න සමත් වී තිබෙනවද මේ ආර්ථිකය? දමා දැක්කා ගෝඨාභය රාජපක්ෂද නේද? වේගෙන් කැමර දෙමින් කියනවා පොහොර ඇතුව හෝ නැතුව ගෝ ජනතාවගේ ආදායම දෙගුණයක් කරනවලු. කොහොමද කරන්නේ? පළමුවට මොකද වෙන්න ඕනකම තිබෙන්නේ? අපේ රටේ නිෂ්පාදනය වර්ධනය කරන්නේ කොහොමද? ඒකටයි සලස්මක් ඕන. ගෝ ජනතාවගේ ආදායම් මාර්ග ඉස්සරහට ගේන්න බෑ. ඒ ජනතාව නියලන ආර්ථික ප්‍රභේය සංවර්ධනය කරන්නේ නැතුව තමන් නියලන ආර්ථික ප්‍රභේය වැදගත්. ඒ ජනතාවගේ ආර්ථික සංවර්ධනය අත්පත් කරගන්න. සාමාන්‍යයෙන් ගත්තොත් අපේ රටේ ජාතික ධනය
වසරකට නිෂ්පාදනය වන ජාතික ධනයෙන් 36ක් නිෂ්පාදනය කරන්නේ බස්නාහිර පළාත. රටෙන් 6න් එකක් තියෙන උතුරු මැද පළාත. විශාලතම පළාත උතුරු මැද පළාත රටේ ජාතික ධනයට වාර්ෂික එකතු කරන්නේ 5%යි. බස්නාහිර පළාත 36ක ජාතික ධනයක් නිෂ්පාදනය කරනකොට උතුරු මැද පළාත වර්ෂයකට ජාතික ධනයෙන් 5%ක උරුමයක් තමයි උරුමකම් කියන්නේ නිෂ්පාදනය කරන්නේ. ඒකෙන් කියන්නේ මොකක්ද? ජනතාව මේ ආර්ථිකයත් එක්ක සම්බන්ධ වීනේ. ජනතාවත් එක්ක සම්බන්ධ වුණු ආර්ථිකයක් ඇති පළක් තිබෙනවා. ආර්ථිකයෙන් පිටමං කරන ලද ජනතාව ආර්ථිකයෙන් මිනිස් දූවිලි බවට පත් කරලා පළවහරන ලද ජනතාවක් උතුරු මැද පළාතේ ඉන්නේ. කොහොමද ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්නේ? කොහොමද ඔවුන්ගේ ආදාය මාර්ග වැඩි කරන්නේ? ඔවුන්ගේ ආදාය මාර්ග වැඩි කළ හැකි වන්නේ එකක් ඔවුන් නියැලෙන ආර්ථික ප්‍රභවය සංවර්ධනය කිරීමෙන්. ඔවුන් නියැලෙන ආර්ථික ප්‍රභවය සංවර්ධනය කරන්න ඕන. දෙක ඔවුන්ට නව ආර්ථික ප්‍රභවයන් හඳුන්වා දෙන්න ඕන. අලුත් දේවල් හඳුන්වා දෙන්න ඕන. එහෙම නැත්නම් ගෝඨාභය කටේ හයියට ඕව කරන්න බෑ. කටේ හයියටත් බෑ, ඇඟේ හයියටත් බෑ. නේද? ගෝඨාභය හොඳින් තේරුම් ගන්න එයා ගෝල බාලේ ඔක්කොටම කියන්නේ. මේ කල හැකි වන්නේ කෙසේද? මේ රජරට පළාත අනුරාධපුරේ ජීවත් වෙන බහුතර ජනතාවගේ ආර්ථික ප්‍රභවය කුෂ්කර්මාන්තේ. කුෂ්කර්මාන්ත කඩාවැට්ටමින් කුෂ්කර්මාන්තේ ඵලදායීතාවය අඩු කරමින් කුෂ්කර්මාන්තේ ගොවි ජනතාවට වදයක් වෙමින් නේද අපි දන්නවා වෙනදා මේ කාලෙට කුඹුර හාලා නියරවල් බැඳලා වපුරලා නේද පළමු මුරේ දෙවෙනි මුරේ පෝර ගහලා කුඹරට ගිහිල්ලා බලනකොට නිල්ල ගහගෙන යන කුඹුරේ ආයේ ඒක දිහා බලලා සතුටු වෙන ගොවි ජනතාවක් හිටියේ. අද තමගේ කුඹුර දිහා බලාගෙන කනගාටුවපත් වෙන නාටු වෙච්ච කුඹුර, පඳුරු ගහන්න නැති කුඹුර, නිල්ලක් නැති කුඹුර, කහපැති ගහිච්ච කුඹුර දිහා බලාගෙන හූලන ගොවි ජනතාවක් ඇති වී තිබෙනවා. ඉතින් තමන්ගේ ආර්ථික ප්‍රභවය විනාශ කරලා තමන්ගේ ආර්ථික ප්‍රභවය විනාශ කරලා ඒ ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න බෑ. ආර්ථික ප්‍රභවය තමන්ට ආර්ථිකය තමන්ට ආදායම ගෙනත් දෙන මාර්ගය ඒ කඩා වැටෙනවා නම් ප්‍රතිපක්ෂ ලෙස අනිවාර්ය ලෙස ජීවිතයත් කඩා වැටෙනවා. ඒකනේ සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා අද යම් ප්‍රමාණයකට හෝ නිල්ල ගහපු ගොයමක් තියෙනවා නම් ඒ ගොයම තිබෙන්නේ මොකක් නිසාද? මොකක් නිසාද? කොහෙන් හරි යූරියා ටිකක් ගහලා නැද්ද? එහෙනම් කොහෙන් හරි යූරියා ටිකක් ගහලා. මේ ගෝඨාභය රාජපක්ෂගේ අටමඟලක කාබනික නිසා නෙවෙයි. ඒක කරන්න ඕනේ. ඒක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන අපි කිව්වා. ක්‍රමානුකූලව කොහොමද රසායනික යෙදවුම් අවම කරමින් ක්‍රමානුකූලව කොහොමද කාබනික යෙදවුම් වලට අපි යන්නේ? ඒක දීර්ඝ කාලීන සැලසුමක්. මේ නිකං රසායනික යෙදවුමක් ගොවි ජනතාවගේ හිතට ආපු මනස්කල්පිත අදහසක් නිසා ස්ථාපිත වෙච්ච එකක් නෙවෙයි. 1940 ගණන් වල අපිට අපේ රටේ සහල් ප්‍රමාණය නිෂ්පාදනය කරගන්න බැරි වුණා. අපේ කුඹුරක තිබුණු ඵලදායීතාවය අඩු වුණා. ඒ නිසා අපේ කුසි විද්‍යාඥයෝ විශාල පරීක්ෂණ කරා. ඉස්සර අපේ ගොයන්ගා ගත්තොත් ගොයන්ගහ උසයි. කරල පොඩි. මාස 3මාරයි 4යි. එහෙමනේ. නේද? පරණ අපේ ගොයන්ගහට මාස 3මාරයි 4යි. ගොයන්ගහ උසයි. කරල පොඩි. වගා කරන්න මාසයක් විතර තියෙනවා. පළමී හාලා වතුර බැඳලා නේද? දෙහි අහන්නම සති දෙක තුනක් තිබෙනවා. අපිට වල් මරන්න පුළුවන්. ඒතර අපේ වගා ක්‍රම වෙනස්. අපේ බීජ වෙනස්. හැබැයි කුසි පර්යේෂණ කරලා හොයාගත්ත මොකද්ද? ගහ කුඩා කරා. කරල බර කරා. පඳුරු වැඩි කරා. බීජී 11 නිර්මාණය කරා. එහෙමනේ. බීජී 11 ගය මොකද්ද? ගහ කුඩායි, කරල බරයි, පඳුරු ලොකුයි. කාලය කිටි. ඒ විතරක් නෙවෙයි අපේ වතුර පරිස්සම් කර ගැනීම වෙනුවෙන් අපිට සති දෙකක් ඇතුළත වගා කරලා ඉවර කරන්න කියලා නියෝගයක් දුන්නා. ඉස්සර අපි මාසයක් වපුරනවා. දැන් සති දෙකෙන් වපුරලා ඉවර කරන්න ඕන. ඒතර මොකද්ද සිද්ධ වෙන්නේ? අපිට වල් මැරෙන්න නේද? වල් මැරෙන්න වතුර බෙදලා තියන්න බෑ. වල් කුණු වෙන්න වතුර බෙදලා තියන්න බෑ. සති දෙකෙන් හාලා පෝරු ගහලා වපුරලා ඔක්කොම ඉවර වෙන්න ඕන. සති දෙකෙන් පස්සේ මුර වතුර පටන් ගත්තා දින 10න් 10ට දින්න.
එතන මේ මුළු පද්ධතිය. ඒ පද්ධතියට තමයි රසායනික යෙදවීම ආවේ. ඒකේ බීජ සම්බන්ධයක් තිබෙනවා. වගා සැලැස්ම සම්බන්ධයක් තිබෙනවා. කාලයේ සම්බන්ධයක් තිබෙනවා. වතුර පිළිබඳ සම්බන්ධයක් තිබෙනවා. මේ ඔක්කොමත් එක තමයි රසායනික යෙදවීම ආවේ. හැබැයි අපි මොකද කරන්නේ? අර ඔක්කොම තියාගෙන මේක අයින් කරනවා. මොන මෝඩයේද? මහන්නේ. වෙන කියන දෙයක් නෙමෙයි. මම ඇහුවා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ හිටපු ප්‍රධාන කෘෂි විද්‍යාපීඨයේ මහාචාර්යතුමත් මම කතා කරා මේ තීන්දුව ගන්නකොට. මම එතුමගෙන් ඇහුවා දැන් මෙහෙම යල් කන්නේ තීන්දුවක් ගත්ත මහ කන්නේ ඉඳන් රසායනික යෙදවීම් නතර කරන්න කියලා. මම එතුමගෙන් ඇහුවා මේක හරියනවද කියලා. එතුමා එකයි කිව්වේ. එතුමා කිව්වා මේක හරියනවා නම් මහ කන්නේ. එතුමා මහාචාර්යවරයෙක් දක්වා ඉගෙන ගත්ත ඔක්කොම බොරු. එතුමා කරපු පරීක්ෂණ ඔක්කොම බොරු. එතුමා ලියපු කෘති ඔක්කොම බොරු. එතුමා දරුවන්ට උගන්වපු ඔක්කොම බොරු කියලා. ඕක වෙනවනම්. මේකයි වෙන්නේ. අද මොකද්ද වෙලා තිබෙන්නේ? ඒ නිසා අද ගොවි ජනතාව විශාල හූලන කඩාවැටෙන තත්ත්වයකට ඇවිත් තිබෙනවා. හැබැයි අපි අපේ රටේ ගොවි ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සංවර්ධනය කරන්න ඕන. පුරවැසියෙකුට ප්‍රධාන දේ තමන්ගේ ජීවිතය පවත්වා ගැනීමට සරල ආදාය මාර්ගයක් අවශ්‍යයි. අද අපේ රටේ ග්‍රාමීය ජනතාවට තමන්ගේ ජීවිතය පවත්වා ගැනීමට සරල ආදාය මාර්ගයක් තිබෙනවා. තමන්ට අවශ්‍ය වෙන පෝෂ්‍යදායී ආහාර වේලක් ගත හැකිද? තමන්ගේ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දිය හැකිද? තමන්ට සෙරෙප්පු දෙකක් කැඩුණොත් සෙරෙප්පු දෙකක් ගත හැකිද? දරුවාගේ පාසල් යන සපත්තු දෙකක් මිලදී ගත හැකිද? තමන්ගේ නෑදෑ හිත මිතුරන් එක්ක විනෝද ගමනක් යා හැකිද? පොතක්, චිත්‍රපටයක්, නාට්‍යයක් බලන්න මිලදී ගත හැකිද? මේ කිසිවක් කරන්න බැරි ආර්ථිකයක් තිබෙනවා. අද පුරවැසියන්ගේ ආර්ථිකය ඉතා ක්‍රමානුකූල පටුවෙමින් ඇවිල්ලා මොකද්ද සිදු වී තිබෙන්නේ? යාන්තම් කෙසේ හෝ තුන් වේල කන්න උත්සාහ කරන ජීවිතයකට උරුම වී තිබෙනවා. ඒකත් ක්‍රමානුකූලව කප්පාදු කරමින් තිබෙනවා. ඉතින් ජනතාවට අඩුමතරමේ ආහාර වේල සපයා දෙන්න බැරි ආර්ථිකයෙන් ඇති ඵලය මොකද්ද? අන්න ඒක අපි වෙනස් කරනවා. එනිසා අපි සෑම පුරවැසියෙකුටම තමන්ගේ ජීවිතය පවත්වා ගැනීමට සරිලන ආදායම් මාර්ගයක් නිර්මාණය වෙන ආර්ථිකයක් මේ රටේ ස්ථාපිත කරනවා. ඒක කරන්න ඕන. අපි අවුරුදු 100 200 ජීවත් වෙන්නේ පුර 70 80යි. නේද? කනගාටු වෙන්න එපා. ඒක තමයි ඇත්ත. නේද? මොකද කරන්නේ? ඒ කාලය ඇතුළත මොකද්ද වෙන්න ඕන? ඒ කාලය ඇතුළත හැම කෙනාටම තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාමට සරල ආදායම් මාර්ගයක් අවශ්‍ය නැද්ද? අපි මිනිස්සුද? වාර්තාවල මොකද්ද කියන්නේ? මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපදෙන දරුවන්ගෙන් 15% අඩු බර දරුපත්. නිසි බරෙන් සමන්විත නැහැ 6න් එකක් දරුවෝ. දරුවෝ 6 දෙනෙක් ඉපදුනොත් එක දරුවෙකුට සරිලන බර නැහැ. හැබැයි අපි දන්නවා අපේ ගමේ සංස්කෘතිය. එක බිත්තරේ හරි ගෙනලා කන්න දෙන ගැබිනි අම්මට. අහල පාලින් කෑම වේලක් හදලා ගෙනත් දෙනවා ගැබිනි අම්මට. ඒ ගැබිනි අම්මගේ පෝෂ්‍යදායී තත්ත්ව පිළිබඳව පවුල අසල්වැසියෝ හැම දෙනාම වෙහෙසක් දරනවා. එහෙත් ඉපදෙන දරුවන්ගෙන් 6න් එකකට නිසි බර නැහැ. ගැබිනි මව්වරුන්ගෙන් ඒත් ආසන්න වශයෙන් 17කට ගැබිනි මව්වරුන්ගේ 17කට රක්තහීනතාවය අවශ්‍ය ලී ටික නැහැ. ඉතින් ඔබ හිතනවද මෙහෙම සමාජයක් අවශ්‍යද? ඒ නිසා පළමු අභියෝගය අපි බාර ගන්න. අපේ රටේ පුරවැසියන්ට තමන්ගේ ජීවිතය පවත්වා ගැනීමට සරලන ආදායම් මාර්ගයක් නිර්මාණය කරන එක. අනුරාධපුරේ නම් කුෂ්කර්මාන්තේ. ඒක ගොවි ජනතාවගේ ජීවිතය පවත්වා ගැනීම සඳහා පමණක් නෙවෙයි. කුෂ්කර්මාන්ත අපිට අවශ්‍ය රටේ ආහාර සුරක්ෂිතභාවය. අද පෞගිදා බන්දුල ගුණවර්ධන කැබිනට් පත්‍රිකාවක් දැම්මා. මියන්මාරෙන් හාල් ගින් මෙට්‍රික් ටන් ලක්ෂ 3ක්. ඊට පස්සේ තව ප්‍රවෘත්තියක් පළ වෙනවා. තව මෙට්‍රික් ටන් ලක්ෂ 10ක් චීනෙන් ගිනවලු. ඒතර මෙට්‍රික් ටන් ලක්ෂ 13යි. අපේ රටේ සාමාන්‍ය දවසක සාල් පරිභෝජන මෙට්‍රික් ටන් 6500යි. එන මාසෙට ගත්තොත් මෙට්‍රික් ටන් 1,95,000යි. මාස 12ට අවුරුද්දට බැලුවොත් ලක්ෂ 23.5ක් වගේ ලක්ෂ 24ක් කීම. එතකොට වාර්ෂික සහල් පරිභෝජනය
මෙට්‍රික් ටන් ලක්ෂ 24යි. පිටරටින් ගේන්න එනවා ලක්ෂ 13ක්. ඒක මොකක්ද? හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයක්. විදේශෙන් සහ ලානන කරන්න සිදු වී තිබෙනවා. මම දැක්ක කවුද කබ්‍රාල් කියනවා නෑ ආහාරී ගයක් එන්නේ. දැන් ආහාරී ගයක් එන්නේ නැති එක ජයග්‍රහණයක්. එන්නේ නැති එක ජයග්‍රහණයක් නෙවෙයි ආහාරී ගයක් තියෙන්න බෑ. ඒක වෙන්න ඕන කොහොමද? මෙට්‍රික් ටන් ලක්ෂ 13ක් පිටරටින් ආනයන කරන්න පටන් ගන්න තිබෙනවා. මේ ස්වභාවික විපත්තික ප්‍රතිඵලය. අපේ රටේ හාල් මෙට්‍රික් ටන් ලක්ෂ 13ක් පිටරටින් ආනයන කරන්න සිදු වී තිබෙන්නේ ස්වභාවික ව්‍යසනික ප්‍රතිඵලයක්. එහෙමනේ නේද? අපිට මෝසම් දෙක වර්ෂාවක් තිබෙනවා. ඊසාන දිග නිර්ත දිග මෝසම් දෙකේ වර්ෂාවක් තිබෙනවා. අතරමැදි මෝසමක වර්ෂාවක් තිබෙනවා අපිට. ඊටමත් හොඳ සාරවත් මහ පොළොවක් තිබෙනවා. සමකේ ආසන්න පිහිට නිසා නේද? වර්ෂය පුරාම සූර්යාලෝකයක් තිබෙනවා. අපිට විශාල නේද ඔක්තෝබර් මාසේ 15 වෙනිදා පටන් ගන්න මහ වැහි. ඒ මහ වැහි වලින් වතුර එක්රැස් කරගන්න පුළුවන් මහා ජලාශ නිර්මාණය කරලා තිබෙනවා. ඒ මහ පොළොවත් එක පොරබදන්න පුළුවන් මහා ගොවි ජනතාවක් ඉන්නවා. මේ ඔක්කොම තිබිලා හාල් මෙට්‍රික් ටන් ලක්ෂ 13 පිටරටින් ආනයනය කරනවා. ගොඩක් රටවල් වල තියෙන එක කන්නයි. මාස 7ක් 8ක් හිම මිදෙන සීතල. එක මෝසමක වර්ෂාවක් තිබින්නේ. අපිට මෝසම් දෙක වර්ෂාවක් තිබෙනවා. අතරමැදි මෝසමක් තිබෙනවා. අපිට මතකයි අපි පොඩි කාලේ කන්න 3ක් වගා කරා. මහා කන්න කපනවා අවුරුද්දට කලින් බක් මාසෙට කලින් මහා කන්න කපලා නේද? නෙරියට මොකද කරන්නේ අපි? මුං ඉහිනවා, උදු ඉහිනවා. ඒ රනිල කුලියේ භෝග ඒකේ නයිට්‍රජන් ලැබෙනවා. දින 45යි මාස දෙකයි. ඒ ගස් ටික ඒකම දාලා හාලා නේද? අපි ඊළඟ කන්නට කුඹුර වගා කරන්න පටන් ගන්නවා. එම කන්න 3ක් වගා කරපු ශාස්ත්‍රීය බිමක් අපිට තිබුණා. හොඳ වර්ෂාපතනක් තිබුණා. මහා වැව්බඳි රාජ්‍යයක් තිබුණා. මේ මහ පොළොවත් එක පොරබදන්න පුළුවන් මහා ගොවි ජනතාවක් හිටියා. එහෙත් හාල් මෙට්‍රික් ටන් ලක්ෂ 13ක් පිටරටින් ගේන්න වෙලා තියෙනවා. ගොවියගේ ප්‍රශ්නයක්ද? ස්වභාවික විපතක්ද? ගම් වතුරද? මහා නියන්සායක්ද? නෑ. මේ මහ කන්නේ තමයි. නේද? සෑම ජලාශයක්ම අදත් දැන් කන්නේ භාගයටත් වඩා ගත වෙලා තියෙනකොට තාමත් ඒ වතුර සතුටු නැද්ද? වෙනදා මොකද වෙන්නේ? වෙනදා පෙබරවාරි මාර්තු වගේ වෙනකොට බය හිතෙනවා. වතුර නැතුව යයිද? හිඳෙයිද? නේද? මුර වතුර දෙන්න පටන් ගන්නවා. මුර කරන්න පටන් ගන්නවා. එයි වතුර නියගයක් ආවා. අද එහෙමනේ. අද කන්නේ භාගයක් ගිහිල්ලා තිබ්බත් තාම ජලාශ පිරලා තියෙනවා. එහෙනම් මොකද්ද මේ ප්‍රතිඵලය? මේ ප්‍රතිඵලය ඇති කරේ පාලකයා. උන්ගේ ඔළුවේ ඇති වෙන විකෘති අදහස්. උන්ගේ ඔළුවේ ඇති වෙන විනාශකාරී අදහස් වලින් තමයි අද අපේ රටේ කුස්කර්මාන්ත විනාශ කරේ. එය මුළුමනින්ම අපේ රටේ ගොවි ජනතාවගේ ජන ජීවිතයට බලපානවා. ඒතර කියන මොකද්ද? නා අපි 5000 වල් දෙනවා. කණ්ඩද? 5000 කන්නද? 5000 මැල්ලුම් හදන්නද? නෑ. කණ්ඩ හාල් නිෂ්පාදනය වෙන්න ඕන. කන්න වී නිෂ්පාදනය වෙන්න ඕන. සල්ලි බෙදලා මේක බේරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. සල්ලි බෙදන එක මොකක්ද අර නේද? බීගම් ෆැක්ටරිය තියෙනවා. ඉතින් ගහනවා කන්ටේනර් ගන්න 5000 ඒගොල්ලෝ. නේද? කවදා හරි ඔය සල්ලි අච්චු ගහන කඩදාසි ගේන්න ඩොලර් නැති වෙච්ච දවස තමයි ඔක නතර වෙන්නේ. එතකන් ගහනවා. හරිද? මේකයි වෙන්නේ. ඒ නිසා අපි තාමත් ශක්තිමත් කුෂ්කාර්මික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ ගොවි ජනතාවගේ ජන ජීවිත උසස් කිරීම ආරම්භ කරගෙන කොහොමද අපි නව බීජ ප්‍රභේද වලට යන්නේ? කොහොමද අපි ක්‍රමානුකූල රසායනික යෙදවීම අවම කරමින් කාබනික සහ රසායනික මිශ්‍රණයකින් ආරම්භ කරමින් ඉස්සරහට යන්නේ? කොහොමද අපි පසු අස්වන් වාස්‍ය නතර කරගන්නේ? සාමාන්‍යයෙන් අපි දන්නව නේද? අපි හැමදාමත් කියන සාමාන්‍යයෙන් ගත්තොත් මොකද වෙන්නේ? අද ආණ්ඩුවේ වාර්තාම කියනවා 38%ක් එළවලු නිෂ්පාදනයේදී. එළවලු නිෂ්පාදනයේ 38%ක් අපත යනවා. කිලෝ 100ක් නිෂ්පාදනය කරපුවම රාජංගනේ බටු කොළඹ පරිභෝජනය ගන්න කිලෝ 62යි. 38ක් ප්‍රවාහනයේද ගබඩාකරණයේදී අපත යනවා. අපිට ප්‍රවාහනය ගබඩාකරණය කියලා කර්මාන්තයක්වත් අපේ රටේ නෑ. කොහොමද බටු පටවන්නේ රාජංගනේ? ගෝණියට බටු දානවා. දෙන්නෙක් මොකද කරන්නේ? මුළු දෙකෙන් අල්ලලා පොළවේ ගහනවා. තව එක්කෙනෙක් නැගලා පාගනවා. තව බටු ටිකක් ඒකට දාලා ගෝණිය හිර වෙන්න බැඳලා ලොරියට විසික් කරනවා. බටු. ඉතුරු වෙනවද බටු කොළඹ යනකොට? ලෝකේ කියන්නේ මේ ඇසුරුම් පළතුරු එළවලු කියන ඇසුරුම් කර්මාන්තයක්. ඔයගොල්ලෝ දකින්න මේට අවුරුද්දක් එකහමාරකට කලින් කඩන ඇපල් ගෙඩිය.
මේ ඉරිදා පොළට එන්නේ කොහොමද අනුරාධපුරේ? එක ඇපල් ගෙඩිය වෙන වෙන මේස් එකක් තියෙනවා. මේස් එක දාලා ඉන්නේ. ඒක පෙට්ටියක ඇසුරුම් කරන කර්මාන්තයක්. අපේ රටේ බටු පොදු ප්‍රවාහන සේවය එක ලොරිය. මොකද්ද මේ? ලැජ්ජා වෙන්න ඕන මේ පාලකෙ. ඔව් ලැජ්ජා ඔව් ඊට පස්සේ නේද? ලොරිය උඩත්. ලොරිය උඩයි ලොරිය යටයි වටයි එල්ලලා හරිද? මෙහෙම ගෙනියන බටු ලෝකෙ. ඉතින් මේ පාලකයන්ට ඕනකමක් තිබුණේ නෑ මේව කරන්න. ප්‍රවාහන විතරක් නෑ ඇසුරුම් කර්මාන්තේ. ඇසුරු කර්මාන්තයක් නෑ ප්‍රවාහනයක් නෑ. මේ සියල්ල කඩාවටලා තිබෙන්නේ. ලෝකේ ගබඩාකරණය කියන්නේ විශාල ශේෂ්ත්‍රයක්. මොකද? ලෝකේ ගොඩක් රටවල මං කිව්ව එක කන්නයි වගා කරන්න. හැබැයි කන්නේ වගා වස්වන්න ආරක්ෂා කරගන්න ඕන අවුරුද්ද පුරාවටම. ඒකට මොකද කරන්නේ? ඒකට කරන දේ තමයි ගබඩාවක දානවා ඒක. ගබඩාවට දාලා විලඳ පොළට අවශ්‍ය ප්‍රමාණය විතරක් විලඳ පොළට එනවා. අනිත් ඔක්කොම ගබඩාවට යනවා. මිල ස්ථාවරයි. විලඳ පොළ හිග වෙන්න ගබඩාවෙන් නිදහස් කරනවා. මිල ස්ථාවරයි. සාමාන්‍ය වසරකට 750කින් මිල එහෙම වෙන්නේ නැහැ. යුරෝප රටවල කැරට් කිලෝ එකක් 750කින් එහෙට මෙහෙට වෙන්නේ අවුරුද්දට. ඒ මිල ස්ථාවරයි. ඒ විලඳ පොළ ස්ථාවර භාවයක් හදනවා. අපේ රටේ මොකද වෙන්නේ? අපේ රටේ තක්කාලි නෙලනවා. මුළු තක්කාලි සති දෙකක් ඇතුළත අනුරාධපුරේ නෙලලා ඉවරයි. නෙලපු තක්කාලි සති 3ක් ඇතුළත කාලා ඉවර වෙන්න ඕන. ඉතින් මිනිස්සුන්ට කන්න බැරි වුණා අලිත් කන්න දෙනවා. ඇයි මේ අතිරික්ත ගෙන යන ගබඩාවක් නැහැ. ගබඩා කරන්න කියලා සැලැස්මක් නැහැ. ඒ නිසා අපි මේ නිෂ්පාදනය ආරක්ෂා කරගන්න ඕන. මොකද මේ නිෂ්පාදනය ඉතා වැදගත්. හැබැයි අපේ රටේ නිෂ්පාදනය ආරක්ෂා කරගන්න විදිහක් නැහැ. ඉස්සර මතකයි දඹුල්ලේ. ඔයගොල්ලෝ ගිහිල්ලා බැලුවොත් හවසට දඹුල්ලේ නගර සභාව ඇවිල්ලා නේද බැකෝ යන්ත්‍ර වලින් අර එළවලු පටවනවා ලොරි වලට. පටවලා දිගම්පතහට ගිහින් දාන කොහරද අලින්ට කන්න. මේ දිවාරය නොබලා වේසමාංශ වල ආරක්ෂා කරලා නිෂ්පාදනය කරගත්ත එළවලු ටික අන්තිමට දඹුල්ලට අරන් ගිහිල්ලා දිගම්පතහ වලට දැම්මා අලින්ට කන්න. මොකද මේ පාලකේ? ඒ නිසා අපි අපේ රටේ කුෂ්කර්මාන්ත නවීකරණයට ලක් කරනවා. අපේ රටේ ගොවි ජනතාවට නිසි ආදායම් මාර්ගයක් ලැබෙන ආර්ථික ප්‍රබලයක් හැටියට කුෂ්කර්මාන්තය දියුණු කිරීම සඳහා සැලැස්මක් අපි සතුව තිබෙනවා. ඒකෙන් අපි ඔබගේ ජීවන තත්ත්වය උසස් කරනවා. ඒක කරන්න පුළුවන්. ඊළඟ ඊතර විතරක් නෙවෙයි අලුත් අවස්ථා හදන්න ඕන. නව තරුණ પરම්පරාව එනවා. අපි හිතන්නේ ලෝකයේ ගොඩක් රටවල මුහුණ දී ප්‍රශ්නයක් තිබෙනවා. ලෝකයේ ගොඩක් රටවල මුහුණ දී ප්‍රශ්නේ තමයි නාගරික ජනාවාසකරණය. ගම් අත්තරලා මිනිස්සු නගරයට ගියා. බීජිං ගත්තොත්, සැන්හයි ගත්තත්, දිල්ලි ගත්තත්, ඩකා ගත්තත් නේද බංග්ලාදේශ වල මේ හැම නගරකම ප්‍රධාන ප්‍රශ්නේ මොකද්ද? නාගරික ජනාවාසකරණය. සැන්හයි කියන්නේ ආසන වශයෙන් ගත්තොත් වර්ග කිලෝමීටර් 8400යි. චීනේ සැන්හයි වල. ලංකාවේ භූමියෙන් 8න් එකක් වගේ. හැබැයි ජනගහනය ඉන්න මිලියන 24ක්. භූමියෙන් 8න් එකක් වගේ භූමියක ජනගහනය අපිට වඩා ඉන්නවා. නාගරික ජනාවාසකරණය. ලෝකේ ගොඩක් රටවල වල සිද්ධ වෙච්ච දේ තමයි ග්‍රාමීය ජනතාව ගම්මැත්තලා නගරයට ආවා. අපේ ගම්මැත්තලා නගරයට ගියේ නෑ. අද දවස් 3-4ක නිවාඩුවක් આવොත් කොළඹ තේ එකක් බොන්න කඩයක් නෑ. ඔක්කොම ගමේ ඉන්නේ. දැන් අපේ සංවර්ධන සැලසුම මොකද තියෙන්න ඕන? අපි සංවර්ධන සැලසුම හදන්න ඕන කොළඹ ගමේ ජනතාව කොළඹ කැඳවන්නද? ඒක කොළඹ කේන්ද්‍ර කරගත්තු ආර්ථික සංවර්ධන මාවත. අපි ඒක වෙනස් කරනවා. මේ ගමේ ඉන්න තරුණයා කොළඹ කැඳවන ආර්ථික සංවර්ධන මාවතක් නෙමෙයි. ආර්ථික සංවර්ධනය ගමට ගලාගෙන එන. ගමේ තරුණයා ගමේ පුරවැසිය. ගමේම තියලා තමන්ගේ ජීවන තත්ත්වය සහ සමාජ තත්ත්වය උසස් කිරීම. ඒක වැදගත්. තමන්ගේ ජීවන තත්ත්වය සහ සමාජ තත්ත්වය ගමේම තියලා කොහොමද උසස් කරන්නේ? ඒකට වැදගත් මොකක්ද? වැදගත් මාර්ග පද්ධති සහ සංනිවේදන පද්ධතිය. තොරතුරු වේගයෙන් ගලාගෙන එන්න ඕන. ගමට වේගයෙන් තොරතුරු ගලාගෙන එන්න ඕන. ගම සහ නගර අතර වේගයෙන් සම්බන්ධතාවය හදන්න ඕන. ගමේ කෙනා ගමේම තියලා තමන්ගේ ආර්ථික ප්‍රබේධ සංවර්ධනය කරමු. හොඳ නැද්ද ඒක? මම දැක්ක මේ මෑතක දිනකොට මේ පොළොන්නරුයි ගිරිතලේ වැවපහුවල බෝඩ් එකක් තියෙනවා. කොළඹ මහල් නිවාස විකුණන්න. බෝඩ් එකේ දාලා තියෙන්නේ කොළඹින් ගෙයක් අරන් දාමු. මොකක්ද එකකින් කියන්නේ? මේ ඉන්න අය යන්නේ. හැබැයි ඔයගොල්ලන්ගේ දරුවන්ට ගෙයක් අරන් දාන්නකො. එහෙම නෙමෙයි. කොළඹින් ගෙයක් අරන් දාමු. ඇයි? අපේ මේ પરම්පරාව මේ ගම්මැත්තලන්ට ලෑස්ති නෑ. හොඳයි. නාගරික ජනාවාස කරන ලෝකේ ප්‍රශ්නය. පරිසර ප්‍රශ්න ඇති කරලා තිබෙනවා. වෙන සමාජ ප්‍රශ්න ගණනාවක් නිර්මාණය කරලා තිබෙනවා.
නේද? මා දැක්කා සෙන්ගයි වල විතර තට්ටු 25ට වඩා වැඩි බිල්ඩින් 50000ක් තියෙනවා. ඒ ලක්ෂ 24 නිවාස දෙන්න ඕන. හරි. ඔක්කොම ජන බීජින් ගත්තාම උදේ 7-8 වෙනකන් සූර්යාලෝකය පේන්නේ නැහැ. මීදුමෙන් වැහෙනවා. මීදුමනේ දුම්වලින් වැහෙනවා. වාහන දුම්වලින් වැහෙනවා. දූවිලින් වැහෙනවා නගර. වෙන අතිරේක ප්‍රශ්න ගණනාවක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ නිසා අපේ සංවර්ධන උපාය මාර්ගයේ වැදගත් වෙන තමයි ග්‍රාමීය ජනතාව ගමේ තබමින් ඔවුන්ගේ ආර්ථික සහ ජීවන තත්ත්වය සහ සමාජීය තත්ත්ව උසස් කිරීම. එතකොට නව ආර්ථික සැලසුම් ඕන. තරුණයන්ට අලුත් දේවල් අපි හදන්න ඕන. ලෝකේ නව ව්‍යවසායකයෙක් හදන්න ඕන. අද අපේ රටේ උම්මාදේ තියෙන මොකද්ද? රාජ්‍ය සේවයට පණින්න. පහුගිය ආණ්ඩුව ගැසට් කරා 50000ක් ගන්නවා කියලා. මේ පෞද්ගලික අංශේ නේද රුපියල් 70000 60000 ගත්ත අය අස්වෙලා ආවා ප්‍රාදේශීය ලේකම් කාර්ය 20000ට රස්සාව කරන්න. 20000යි. අවුරුදු එකහමාරකට වඩා වැඩියෙන් 20000 ගානේ දීගෙන ඉන්නවා. එයි. එයාට විතර ස්ථාවර භාවයක් නැහැ. ඒකෙ ලොතර රාජ්‍ය සේවය විතරයි තමන්ගේ ස්ථාවර භාවය හදන්නේ. අනිත් කිසියක ස්ථාවර භාවයක් නැහැ. ඒ නිසා හැම කෙනාම පන්නන්න හදන්නේ මොකද්ද? එක්ක ගෝජන සේවයකට පණින්න. එක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පණින්න. කොච්චර පැනලාද කියනවනම් අද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බොහෝ නිලධාරීන්ට කියන්නේ බදාදා විතරක් වැඩට එන්න. මොකද ඉන්න ඉඩ නැහැ. බදාදා රැවි ලස්සන් කළා යන්නේ. පුරවල මොකද්ද ඵලය? එහෙම නෙවෙයි. අපි මේ රටේ නව තරුණ පරම්පරාවට අලුත් උන්මාදයක් හදනවා. ඒ උන්මාදය තමයි මොකද්ද? නව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙක් බවට පත් කරන උන්මාදයක් නිර්මාණය කරනවා. ලෝකය යන්නේ එතනින්. මේ අද අපි බැලුවොත් නිකන් බැලුවොත් නේ. ඔයගොල්ලෝ බැලුවොත් මොකද්ද? අනුරාධපුරේ ඉඳන් ගල්ගමුව දක්වා. පාර අයින යනකොට මොකද වෙලා තියෙන්නේ? පාර අයිනේ තියෙන හැම ගේකම කඩකාමරිකුත් හදලා. ඒ ගෙයක් තියෙනවනම් කඩකාමරිකුත් හදනවා. මොකටද? වැඩිපුර මොකද වෙලා තියෙන්නේ? වැඩිපුර මේව වහලා. ඉතින් පාර අයිනේ ගෙයක් තිබ්බම හිතනවා කඩයක් දෙන්නොත් හොඳයි කියලා. ඉස්සලා කොත්තු කඩයක් දානවා. කොත්තු ලෑලි ගොඩක් තියෙනවා බලන්න යන්න. ඊළඟට ඒ ටික දවසක් යනකොට කොත්තු කඩේ වහලා බියුටි සැලූන් එකක් දාලා. ඊට පස්සේ බියුටි සැලූන් එක වහලා හાર્ඩ්වෙයාර් එකක් දාලා. ඊළඟ හાર્ඩ්වෙයාර් එක දාලා වහලා ත්‍රිවිල් එකක් පාරට දාලා. ඊළඟ ත්‍රිවිල් එක විකුණලා නෝන රට යවලා. ව්‍යවසායකගේ අන්තිම ප්‍රතිඵලය. නැද්ද? මොකද්ද වෙලා තිබෙන්නේ? තවදුරටත් ව්‍යවසායක ව්‍යාපාර බිස්නස් එක යන්නේ ඉවට නෙවෙයි. ලෝකේ ඉවට ගියපු කාලයක් තිබුණා. එහා ගෙදර මල් වැව්ව අපිත් මල් වවුමු. ඉවට. එහා ගෙදර බිම්මල් වැව්ව අපිත් බිම්මල් වවුමු. ඉවට. එහා ගෙදර මුරුක්කු බැද්ද අපි චාත් එක්ක කරලා මුරුක්කු බදිමු. කරන්නේ නැද්ද? ඉවට. මොකද වෙන්නේ? දෙන්නම ඉවරයි. උනේ නැද්ද? ඒ ලෝකේ තවදුරටත් ලෝකේ සැලසුම් යන්නේ ඉවට නෙවෙයි. ලෝකේ සැලසුම් යන මොනවද? දත්ත විශ්ලේෂණය කරනවා. විශ්ලේෂණය කළ තොරතුරක් හොයාගන්නවා. ඒ තොරතුර මත පුරවකතරයක් හොයාගන්නවා. බලන්න ඕන මොකද්ද වෙළඳ පොලේ තියෙන දත්ත. ඒ දත්ත අතර විශ්ලේෂණය කරන්න ඕන. විශ්ලේෂණය කළ තොරතුරක් හොයාගන්න මෙන්න මේක තමයි මාකට් එක. පුරවකතරණය කරන්න ඕන තව අවුරුදු දෙක තුනකින් කොතනද මේ මාකට් එක යන්නේ. අන්න ඒවට තමයි ආයෝජනය කරන්න ඕන. දලු තරුණ පරම්පරාව අපි එතනට කැඳවන්න ඕන. ලංකාවේම වෙළඳ පොළ විතරක් නෙමෙයි ලංකාවේ වෙළඳ පොළ පොඩි එකක්. අපි කොච්චර කතා කරත් ලංකාවේ මාකට් එක ලක්ෂ 38යි. කොච්චර බියුටි සැලූන් තිබ්බත්, කොච්චර හાર્ඩ්වෙයාර් තිබ්බත්, කොච්චර හෝටල් තිබ්බත් නේද? කොච්චර සිල්ලර කඩ තිබ්බත්, කොච්චර පොළවල් තිබ්බත් දවසකට බඩු ගණ්ඩායි බඩු විකුණන්නයි මාකට් එකට එන්නේ ලක්ෂ 38යි. පොඩි මාකට් එකක්. ඉන්දියාවේ දවසකට කෝටි 40යි. අපි වගේ 100 ගුණයකට වඩා වැඩි මාකට් එකක් තිබෙනවා. ලෝකයේ අලුත් වෙළඳ පොළ නිර්මාණය වෙමින් තිබෙනවා. අපේ තානාපති සේවය මුළුමනින්ම අපි පරිවර්තනය කරන්න ඕන. මොකක් වෙනුවෙන්ද? අලුත් වෙළඳ පොළවල් හොයන්න. අපේ තානාපති සේවය එක්සත් ජනපදයේ ප්‍රංශයේ යුරෝපය වගේ නෙවෙයි. අපි වැඩිපුර යවන්න ඕන අලුත් රටවල් වලට, අප්‍රිකානු රටවල් වලට. ඒ වගේ නැගීගෙන යන ආර්ථිකයක් තියෙනවා. ඒ ආර්ථිකය තුළ අපේ ව්‍යවසායකයෙක් හදන්නේ කොහොමද? ඒ ආර්ථිකේ පංගුවක් අපි අත්පත් කරගන්නේ කොහොමද? අපේ දේශීය කර්මාන්ත කරුවෙක් අප්‍රිකාවේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්නේ කොහොමද? සැලසුම් හදන්න ඕන. අන්න වෙනි සැලසුමක් හැදුවොත් අපිට පුළුවන් අපේ රටේ ග්‍රාමීය තරුණයාගේ ජන ජීවිතය ඊට වඩා උසස් කරන්න. ඒක අපි කරනවා. එනිසා අපි පළමු දේ පුරවැසියාට ජීවත් වීමට සරිලන ආදායම් මාර්ගයක් නිර්මාණය කිරීම එක සහතික වශයෙන් අපි ඇති කරනවා. දෙක වැදගත්ම දේ අධ්‍යාපනය. අපි තාම සතුටු වෙන්න ඕන අපේ රටගෙන. අපේ රටේ අපේ අම්මලා තාත්තලා තරම් තමන්ගේ දරුවන්ට උගන්වන්න වෙහෙස මහන්සි වෙන දෙමව්පිය ලෝකේ කොහෙවත් නැහැ.
කොච්චර මහන්සි වෙනවද? හැබැයි අම්මා තාත්තා කෙනෙක්ගේ ප්‍රාර්ථනාව මොකක්ද? හැම අම්මා තාත්තා කෙනෙක්ම කල්පනා කරනවා තමන්ගේ ජීවිතයට වඩා හොඳ ජීවිතයක් තමන්ගේ දරුවන්ට ලැබෙන්න නම් තමන්ට වඩා හොඳ අධ්‍යාපනයක් තමන්ගේ දරුවන්ට ලැබෙන්න ඕන කියලා. හරි සරලයි. දුප්පත්ද පොහොසත්ද ભેදකින් තොරව, ගමේද නගරේද ભેදකින් තොරව, නේද? නූගත්ද උගත්ද කියන ભેදකින් තොරව හැම අම්මා තාත්තා කෙනෙක්ම මහන්සි වෙනවා තමන්ගේ දරුවන්ට උගන්වන්න. එහෙම නෙවෙයි නේද? මුල් අකුරු කියවලා මොන්ටිසෝරි දාලා ඔක්කොම කර විශාල වේශ වංශයක් දන්නවා තමන්ගේ දරුවන්ට උගන්වන්න. මේ ප්‍රතිඵලය මොකක්ද? ආසන වශයෙන් ගත්තොත් මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පෙළ විභාගයට ලියනවා වසරකට 20000ක් විතර. ආසන වශයෙන් මේ 20000න් ළමයි 700ක් 800ක් විතර O level විභාගයේ සියලු විෂයන් අසමත්. සියලු විෂයන් අසමත්. ඒ කියන්නේ 4කට 5කට ආසන්න ප්‍රමාණයක් දරුවන්ගෙන් සියලු විෂයන් අසමත්. ළමයි 40ක් ඉන්න පන්ති. ළමයි 40ක් ඉන්න පන්ති ආසන වශයෙන් ගත්තොත් නේද? 3%ක්වත් 4%ක්වත් නේද? සාමාන්‍ය පෙළ අසමත් වෙනවා. ඒක ළමයි දෙන්නේ 3 දෙනෙක් මොකද වෙන්නේ? ඒ පන්තියේ සාමාන්‍ය පෙළ සියලු විෂයන් අසමත් වෙනවා. ඊට පස්සේ උසස් පෙළ විෂය හැදෑරීම සඳහා 63ක විතර ප්‍රතිශතයක් ලාභ ලබනවා. හැබැයි ඒකේ විශ්වවිද්‍යාල වරම් ලැබීම සඳහා 70ක විතර උපයෝග වෙනවා. හැබැයි ඒක විශ්වවිද්‍යාලවලට අනිතා කුඩා ප්‍රමාණයක්. ඒ නිසා අපේ මුළු අධ්‍යාපන ක්‍රමයම හැදිලා තියෙන්නේ. දරුවා තමන්ගේ හැකියාව, දක්ෂතාවය, නිපුණතාවය මත ඉදිරියට ගෙන යන්න නෙවෙයි. අපේ අධ්‍යාපන ක්‍රමය නිකන් කඩළු අතර දුවනවා වගේ නේද? අර මොකද්ද? බාධක දුවන්නේ. නේද? අර වතුරෙන් දුවනකොට එතන වැටෙනවා දෙන්නේ. කඩුල්ල පයින්නකොට තව එක්කෙනෙක් වැටෙනවා. ඊළඟ කඩුල්ල වැටෙනවා තව එක්කෙනෙක් වෙනවා. කීප දෙනෙක් දුවලා ඉවර වෙනවා. මේක නිකන් නේද? මාර්ග බාධක තරඟයක් වගේ. මේක දරුවන් ඉදිරියට ගෙන යන නෙවෙයි. දරුවන් අසමත් කරන, දරුවන් අධ්‍යාපනයෙන් පළවා හරින අධ්‍යාපන ක්‍රමයක් අපේ රටේ ස්ථාපිත වෙලා තිබෙනවා. ඒ නිසා අපේ රට නම අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි. ආසන්න වශයෙන් ගත්තොත් වසරකට පළවෙනි පන්තියට ඇතුළත් වෙන දරුවන් 3,30,000. මේ 3,30,000න් දරුවන් 38,000ක් පළවෙනි සාමාන්‍ය පෙළ විභාග ලියන්න කලින් ඉස්කෝලේ අත්හැරලා යනවා. ආසන්න වශයෙන් ගත්තොත් 9ක්. 3,30,000න් 30,000ක්. පළවෙනි පන්ති ඉඳන් 10 විභාග ලියන්න කලින් ළමයි 30,000ක් වසරකට පාසල් අත්තර යනවා. මොකද්ද හේතුව කියලා හොයනවද? බලනවද? පවුලේ ප්‍රශ්නයක්ද? කිසි දෙයක් එහෙම කරන්න වෙලා නැහැ. එහෙනම් දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් ග්‍රාම සේවක කොට්ටාස 15000ක් විතර තියෙනවා. එහෙනම් ග්‍රාම සේවක කොට්ටාසක ළමයි දෙන්නේ හැම අවුරුද්දෙම ඉස්කෝලේ අත්තරලා යනවා. ඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ පුරවපු ඒ වගේ 4-5 දිනක් පත් කරන්න ඕන. පාසලේ ගුරුවරුන්ට දැනුම් දෙන්න ඕන. ළමයා අඛණ්ඩව දවස් 3ක් පාසල් ආවේ නැත්නම් ඒ නිලධාරියට වාර්තා කරන්න. නිලධාරියා ගෙදර යන්න ඕන. ගිහලා බලන්න ඕන මේ දරුවා එන්නේ නැත්තේ. මොකද්ද සිද්ධ වෙලා තිබෙන්නේ? ඒ දරුවා පාසල් කැඳවන්න ඕන. නිසා නව අධ්‍යාපන ක්‍රමයක් අපි හදන්න ඕන මොකක් වෙනුවෙන්ද? පාසල් හැරෙනවා වෙනුවට පාසලේ කෙලවර දක්වාම දරුවා ගෙන යන අධ්‍යාපන ක්‍රමය. සාමය විෂය මාලාව අලුත් කරන නවීකරණයක් අවශ්‍යයි. මේ තරංකාරීත්වය අවසන් කරන්න ඕන නේද? මේ පාස් පේල් බලන වෙනුවට ඉස්සරහට තෝරාගෙන විභාග බවට පත් කරන්න ඕන. කළ නව අධ්‍යාපන ක්‍රමයක් අපි ඇති කරනවා. ඇති කරලා මොකද කරන්නේ? අර හැබ අම්මා තාත්තා කෙනෙක්ම ඔලිය ප්‍රාර්ථනාවක් තිබුණා කුමක්ද? ඒ ප්‍රාර්ථනාව තමයි තමන් විඳින දුක තමන්ගේ දරුවට අත්පත් නොවෙන නම් තමන්ට වඩා හොඳ අධ්‍යාපනයක් තමන්ගේ දරුවන්ට උනා සහාතික වශයෙන් අපි ඒක කරනවා. අද දෙමව්පියන්ගේ කර මතට බරක් වී තිබෙන අධ්‍යාපනය රජයේ වගකීමක් බවට පරිවර්තනය කරනවා. අධ්‍යාපනය රජයේ මූලික වගකීමක්. ආදායම් මාර්ග අධ්‍යාපනය ඊළඟ හොඳ නිවාසයක් ඕන. ගම්මාන වලට ගිහලා බලන්නකො ගෙයක් තියෙනවද? එක්ක අත්තිවාරම දාලා බිත්ති උස්සලා නැහැ. බිත්ති උස්සලා නම් වහල ගහලා නැහැ. වහල ගහලා නම් කපරාදු කරලා නැහැ. කපරාදු කරලා නම් දොර ජනෙල් දාලා නැහැ. දොර ජනෙල් දාලා නම් සිමෙන්ති ටයිල් එකක් අල්ලලා නැහැ. ගෙවල් කොච්චර තියෙනවද? පරම්පරාවක් දෙකක් ගෙයක් හදාගන්න වලි කනවා. එහෙම නෙවෙයි. කන්න කීයක් මහන්සි වෙනවද ගෙයක් හදාගන්න? මොකද්ද වෙලා තිබෙන්නේ? අපේ රටේ පුරවැසි වෙන නිවහනක් නැති. ගෙයක් හදාගන්න කොච්චර මහන්සි රාජ්‍ය සේවකයෙක් ගත්තොත් තමන්ගේ පඩියෙන් වැඩිම පංගුව කපලා දාලා තියෙන මොකටද? මාස් පඩිය අන්තිමට එනකොට නිවාස ණය. එහෙම නෙවෙයි. ගෙයක් හදාගන්න බැංකු ණය අරගෙන ජීවත් වෙන්න පඩියක් නැහැ. සමහර ගුරුවරු මම දන්නවා. නේද? පඩිය විශාල පංගුවක් කැපෙනවා නිවාස ණය වලට. හවසට ඇවිල්ලා ත්‍රිවිල් එලවනවා. රැයට ත්‍රිවිල් එලවන පැය දෙක තුනක්. ඇයි ජීවත් වෙන්න? තමන්ගේ ආදායම් මාර්ග තමයි නිවාසයක් හදාගන්න බෑ.
ඉතින් මොකද්ද වෙලා තිබෙන්නේ? නිවසක් නැති මිනිස්සු. මාත් දැක්ක 2012 පැරණි වාර්තාවක් එක. ඒකේ තියෙනවා මේ අලුත් වාර්තාවක් නෑ 2012 සංගණනයේ. ඒකේ තියෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කේ පවුල් 5500ක් වෙන වෙසිකිලි නැති. හරිද? ඉතින් මොකද්ද වෙලා? වෙසිකිලියක් නෑ. නිවසක් නෑ. නිවසක් තිබුණට වාතාශ්‍රයක් නෑ. එහෙමනේ වාතාශ්‍රයක් තියෙන නිවසක. හොඳ හුලම් පොදක් එන්න ඕන. එහෙම මුකුත් නැති නිවස්වල අපි ජීවත් වෙනවා. ඒ නිසා හොඳ නිවාසයක් ලබා දීමේ වගකීම රජයක් විසින් බාර ගන්නවා. අපි අපේ රටේ පුරවැසියන්ගේ නිවාස ප්‍රශ්නට උත්තරයක් වෙනවා. ආදායම් මාර්ගය, අධ්‍යාපනය, නිවාස ඊළඟ ප්‍රධාන වශයෙන් ගත්තොත් සෞඛ්‍ය. අද ලෙඩ ජාතියක් නිර්මාණය වෙලා තිබෙනවා. ලෙඩ ජාතිය. නේද? කාන්තාව ගත්තොත් වැඩි පංගුවක්. මොකද ප්‍රධාන ලෙඩ දෙක? එක්ක දනිස් කැක්කුම, එක්ක කොන්ද කැක්කුම. දනිස් කැක්කුම මොකක්ද හේතුව? හරි සරලයි. මොකක්ද? කකුල් දෙකට ඔරොත්තු දෙන ශරීරයක් ඔසවාගෙන සිටීම. හරිද? ඔච්චරයි ඉතින් ඔරොත්තු දෙන්නේ නැහැ නේ. ඉතින් මේවා මේ සෞඛ්‍ය විද්‍යාත්මක පාඩම් මට වඩා වෛද්‍යවරු ඉන්නවා දන්නවා ඔය කරන්න පුළුවන්. හොඳ ආහාර රටාවක් අපිට තියෙනවා. ආහාර පුරුදු අපිට තියෙන්න ඕන. සෞඛ්‍ය පුරුදු අපිට තියෙන්න ඕන. අපිට එහෙම නැහැ. නේද මං මීට කලින් මං කියලා ඇති මං ගියා ඔය එක සැරයක් පොළොන් පාරේ වෛද්‍යවරු කණ්ඩායමක සාකච්ඡාවකදී. මම මේ වෛද්‍යවරුන්ගෙන් ඇහුවා මේ ඕගොල්ලන්ගේ ඉස්පිරිතාලට වැඩියෙන්ම ලෙඩ වෙන්නේ කවදාද කියලා. පොළ දවසට කිව්වා. පොළට ආපු ගමන් ඉස්පිරිතාලෙත් ගොඩ වෙලා ගියොත් හොඳයි. එහෙම බෙහෙත් ගන්නවද? නේද? ඉතින් ටවුන් එකට ආපු එක ඉස්පිරිතාලෙත් ගියොත් හොඳයි. ආවේ ටවුන් එකට ඉස්පිරිතාලෙත් යනවා. ලෝකේ කොහෙවත් මෙහෙම බෙහෙත් ගන්නෙ නැහැ. හරිද? දැන් මට මේ ළඟ දොස්තර මාතුරු කණ්ඩායමක් අර ක්ලිනික් තියෙනවනේ මාසෙන් මාසෙට. සමහර අය අසනීපයිනේ. යට තනිය වෙන්න බෑ. වෙන කෙනෙක් ඒ ක්ලිනික් අරන් එනවා රෝගියා. අර පැයක් දෙකක් රස්තියාව දෙනකොට අරන් ආපු කෙනාට හිතෙනවලු මාත් බෙහෙත් ටිකක් ගත්තොත් හොඳයි. ඉතින් යත් ගන්නවා. හරිද? බලන්න ගෙවල් වල මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එහෙනම් මේ ප්‍රජා සෞඛ්‍ය අධ්‍යාපනය මේ අත්‍යවශ්‍යයි. එහෙම නෑ. හරිද? ඔය සමහර රටවල් වල ගිහලා පෙනඩෝල් පෙද්දක් ගන්නත් අස්සම් කරන්න ඕනේ. පෙත කියන්නේ බෙහෙත්ම නෙවෙයි. පෙත කියන්නේ බෙහෙත්ම නෙවෙයි. ඒ නිසා මතක තබන්න හොඳ සෞඛ්‍ය සේවක හොඳ සෞඛ්‍ය අධ්‍යාපනයක් වුණා. ප්‍රජා සෞඛ්‍ය අධ්‍යාපන අපේ නිහල් අබේසිංහ විශේෂඥ වෛද්‍යතුමා ගත්තොත් ප්‍රජා සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳ විශේෂඥවරු. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ආසියාව දකුණු ආසියාව බාර. දකුණු ආසියාව බාර ප්‍රජා සෞඛ්‍ය සේවය පිළිබඳව උපදෙස් දුන්නේ නිහල් අබේසිංහ සොහොයුරු. සෙවෙනි විද්වතුන්ගෙන් තමයි අපි අපේ රටේ නිරෝගී සම්පන්න ජීවිතයක් මේ රටේ පුරවැසියන්ට උදා කළ දෙන සෞඛ්‍ය පද්ධතියක් අපි නිර්මාණය කරනවා. ඒතර මොකද්ද වෙන්නේ? ආදායම් මාර්ගයක් තිබෙනවා. අධ්‍යාපනයක් තිබෙනවා. ඉන්න නිවහනක් තිබෙනවා. නිරෝගී සම්පන්න ජීවිතයක් තිබෙනවා. ඊළඟ හොඳ මානසික සුවයක් තියෙනවා. අද අපේ රටේ මිනිස්සුන්ට මානසික සුවයක් තියෙනවා. නිදහසක් තියෙනවා. මූණක හිනාවක් තියෙනවද? වියලි පරඬල් මිනිස්සු. පාර යනකොට බලන්නකො. නේද? පොඩි නේද? වියලි වෙලා තියෙන්නේ. දරකෝටු වගේ. හිනාවක් නැහැ. ඇවිදින නිසා තමයි අපිට ප්‍රාණය තියෙන බව පේන්නේ. හිතන් හිටියොත් ඒක පේන්නේ නැහැ. මම ඇත්ත කියන්නේ. හරිද? උදේ ජනාධිපතිතුමා ගත්තේ එහෙම තමයි. ඒක ඇත්ත. ඉතින් ප්‍රාණයක් නැහැ. නේද? නිකම් මොකද්ද වෙලා තියෙන්නේ? ජීවයක් නැහැ. මිනිස්සු කියන්නේ මොකද්ද? මිනිස්සු කියන්නේ මානව බැඳීම්. නේද? අනෙකත් එක්ක කියන සුන්දර අදහස් වමාරු කිරීම, හිනාව, කතාබහ, යාළුකම, මිත්‍රකම. මේක තමයි මිනිස් සමාජය. අපිට මේ මිනිස් සමාජයත් මානසික නිදහසක් නැහැ. දැනුත් චුට්ටක් කල්පනා කරනවා ඇති. කීයට ඉවර වෙද්දන්නේ කියලා. හරිද? මම දන්නවා. නේද? ඇයි? දැන් ඉන්න බෑ. දැන් ටිකක් ඉන්න අමාරුයි. දැන් වෙලා ගිහලා තියෙන්නේ නැද්ද? ඒ කියන්නේ අපිට එහෙම වෙලාවක් ඉඳලා නේද? වෙලාවක් ඉඳලා සංයමයෙන් යමකට හවුම්කම් දෙන්නවත් වෙලාවක් නැහැ. අපි එතෙන්ට යන්ත්‍ර බවට පත් කරපු තරඟයකට පත් කරපු මිනිස් සමාජය. ඒ නිසා මේ සමාජය සුවපත් කරන්න ඕන. මේ සමාජයට මානසික නිදහසක් ගේන්න ඕන. අපේ ලියනගේ අමරකීර්ති සොයුරා කිව්වා වගේ කවියක් රස විඳින, නවකතාවක් රස විඳින, පවුලේ ඔක්කොම ගිහලා වේදිකා නාට්‍යයක් බලන, පවුලේ ඔක්කොම ගිහලා චිත්‍රපටයක් බලන එහෙම ජීවිතයක් තියෙනවද අපිට? නැහැ. අපේ ග්‍රාමීය කාන්තාවට තියෙනවද? ඔවුන් විශාල පීඩාවක හිර වෙලා ඉන්නේ. නේද? විශාල ප්‍රමාණයකින් ගත අපි ගිහින් තියෙන ගම්වල රැස්වීම වලට 4ට 5ට 6ට රැස්වීම වලට ගියොත් මොකද වෙලා තියෙන්නේ? බහුතරයක් බමන මති. ඉතින් අපිත් කතාවක් කරන්න ෂොට් එකක් දාගන්න ඕන සයිස්. නැත්තම් බෑ. නෑ මොකද කියන්නේ? මේ ගම්වල මොකද මේ වෙලා තිබෙන්නේ? අර මම කියන්නේ මේ මත්පැන් පොදක් ගන්න ඒක නෙවෙයි. මේ ඇබ්බැහිය.
උගේ ශරීරේ කුස වෙලා අර විවිධ ලෙඩ රෝග හැදිලා පාරේ යන්න පණනේ නේද බිව්වේ නැත්තම් වෙවුලනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඉතින් ඒ ගෙදරක හිතන්නේ දරුවන්ට නිදහසක් තියෙනවා. ඒ බිරිඳට නිදහසක් තියෙනවා. කිසි දෙයක් නැහැ. ඉතින් දරුවෝ මොකද කරන්නේ? තාත්තා බීලා වගේ ඉන්නේ ඉක්මනින් කාමරයට යන්න ඕන. උන් තාත්තා දරුවෝ. බිරිඳ මොකද කරන්නේ? අදත් බීලා වගේ අදත් ඉතින් ඉවරයි. නැත්ද? ඔව් මොකද්ද මේ වෙලා තියෙන්නේ? මම මේ කියන එකයි. අපේ මිනිස්සුන්ට එතෙන්ට අපිව තල්ලු කරලා වෙන එකක් නැහැ. හරිද? ප්‍රශ්න ගොඩක්. අඩුම තරමේ ප්‍රශ්න ඔලුවට එන්නේ නැති වෙන එකකට යන්න ඕන ජීවිතයකට. ඉතින් ඇබ්බැහි වෙලා ගිහලා ජීවිතත් නැති වෙලා පවුලුත් නැති වෙලා තියෙනවා. ඒ නිසා ඔය ගොඩක් අපේ කාන්තාව විදේශගත වෙනව නේද? ආපහු ලංකාවට එන්න අකමැති. ආයෙ යනවා. ඇයි? අඩුම තරමේ නිදහසවත් ඉල්ලගෙන ඔය යන්නේ. මන් දන්නේ. මෙතෙන්ට ආපහුම හිර වෙනවා. පීඩනීය නිදහසක් නෑ. ඉතින් මෙහෙම ජීවිතයක් ඕනද අපිට? ඒ නිසා මේ ජීවිතේට సౌందර්ය මානව බැඳීම් එකතු කරන ජීවිතයක් ඕනේ නැද්ද? මේවට තමයි අපි ආණ්ඩුව හදලා තියෙන්නේ. අපි ආණ්ඩුව හදලා තියෙන මිනිස්සුන්ගේ ජීවිතය සුවපත් කරන්න, සැපවත් කරන්න. ඒ මානසික නිදහසක්, ඔගේ ලෞකික ජීවිතය, ඔගේ අධ්‍යාත්මය සංවර්ධනය කිරීම සඳහා ආණ්ඩුවකට වගකීමක් තිබෙනවා. හැබැයි අපේ පාලකයෝ කිසිවක් කරලා නැහැ. අපේ පාලකයන් අද අපිට උරුම කරලා තියෙන මරණය. පිළිකා රෝගෙන් මැරෙනවා, වකුගඩු රෝගෙන් මැරෙනවා. නේද? හෘදේ නතර වෙලා මැරෙනවා. වාහන නතර වෙලා මැරෙනවා. පොසොන් කාලේට ආවොත් නේද? ඒක කලාවේ පාලමේ හැප්පිලා ඉස්සර කෝච්චියෙන් එනකොට දෙන්නේ තුන් දෙනෙක් අනිවාර්යෙන් මැරෙනවා. අර මේ පාලමේ එල්ලිලා එන උදුරි. ඕක බේර ගන්න බැරිද රටකට? දැන් නම් අඩුම ඉස්සර අනිවාර්යෙන් දෙන්නෙක් එනවා. හරි ඒක නේ ඉස්සර කියන බිලි ගන්නවා. මේ ඉස්සර බිල්ල හරි. කොහොමද තිබ්බේ? හරිද? ඉතින් මොකද මේ? ඉතින් මිනිස්සු මැරෙනවා. එහෙම මැරෙන්න ඕනේ නෑ අපි. අපිට අදාළ ආයුෂ අරගෙන ජීවිතේ විඳලා අපි මැරෙමු. අපි ජීවිතේ විඳින්නේ නෑ. අපි ජීවිතය නීරස වෙලා තිබින්න. එපා වෙලා තියෙන. පහුගිය දවසක වාර්තාවක් ආවා. ගිය අවුරුද්දේ සියදිවි හානි කරගෙන තියෙන 3045ක්. මේ දවසකට ආසන්න වශයෙන් 8 දෙනෙක් සියදිවි හානි කරගන්න ජීවිතේ එපා වෙලා. මරණය තෝරගන්නවා. අපේ බුදුදහමේ අනිත් ආගම් ඔක්කොගෙම මොකද්ද කියන්නේ සියදිවි හානි කර ගැනීම. මනුස්ස ආත්ම ලැබෙන්නේ Tamanට ආත්ම ගණනාවක් නේද? කුසල් රැස් කළා තමයි මනුස්ස ආත්මයක් ලැබෙන්නේ. එසේ මනුස්ස ආත්මය පිළිබඳ විශාල වටිනාකම් පිළිබඳ බුදුදහමෙන් කියලා දෙනවා. හැබැයි 3045ක් අවුරුද්දකට සියදිවි හානි කරගන්න. අපි හිතන්නේ 3045 සියදිවි හානි කරගන්නකොට කී දෙනෙක් try කරන්නද? try කරන ඔක්කොම මැරෙන්නේ නේ. ඉතින් බෙල්ලේ වැලේ එල්ලෙන්න ගියපු කෙනා වලලුව කඩම් වැටෙනවා. බේරුණා. ලිඳේ පැනපු කෙනා කවුරු ඇවිල්ලා බේර ගන්නවා. නේද? මෙහෙත් දීපු කෙනා නේද? ඉස්පිරිතාලට අරන් ගිහලා බේර ගන්නවා. එහෙමනේ වෙලා තියෙන්නේ. අඩුම තරමේ නේද 3000ක් මැරෙනකොට 30000ක්වත් මැරෙන්න try කරලා තියෙනවා. ඒකට මේ ජීවිතේ පා වෙලා තියෙනවා. ජීවිතය පාවලා මැරෙන්න හදන මිනිස් ජීවිතේ උරුම වෙලා තිබෙනවා. වෙනස් කරන්න ඕනේ නැද්ද? මේක වෙනස් කරන්න ඕන. ඒ නිසා තමයි අපි ඉල්ලන්නේ. අපි මේ නිකන් අපි හරිනි සහෝදරි කිව්වා වගේ නිකන් ආණ්ඩු මාරු නෙවෙයි මේ. ඒගොල්ලන්ගේ කට්ටිය එනකොට ඒගොල්ලෝ රස්ස දුන්නා. මේගොල්ලන්ගේ කට්ටිය වෙලා මේගොල්ලන්ට රස්ස දෙයි. නිකන් ආණ්ඩු මාරු. ඒගොල්ලන්ගේ කට්ටිය එනකොට ඒගොල්ලන්ට සමෘද්ධිය දෙනවා. මේගොල්ලන්ගේ කට්ටිය එනකොට මේගොල්ලන්ට සමෘද්ධිය දෙනවා. නිකන් ආණ්ඩු මාරු. ඒගොල්ලන්ගේ කට්ටිය එනකොට ඒගොල්ලන්ගේ පාරේ තාර දාලා මේගොල්ලන්ගේ කට්ටිය එනකොට මේගොල්ලන්ගේ පාරේ තාර දාලා. නිකන් ආණ්ඩු මාරු. ආණ්ඩු මාරුවක් නෙවෙයි අපි මේ කියන්නේ. අපි මේ කියන්නේ අපේ රට අපේ මිනිස් සමාජය මේට වඩා වෙනස් පරිවර්තනයකට එන්න ඕන. අපේ ආර්ථිකය මේට වඩා වෙනස් පරිවර්තනයකට ගේන්න ඕන. අන්න ඒ සඳහා නව පාලනයක් අපි ගොඩනගා ගන්න ඕන. ඒක තමයි අපේ වගකීම. ඒ පාලනය ගොඩනගා ගැනීමදී මා විශ්වාස කරනවා. අපි විශාලතම මහජන ව්‍යාපාරය හදන්න ඕන. මා ඒකයි කිව්වේ අද අපි මෙතන එක් රැස් වෙලා ඉන්නකොට නේද සමහර සහෝදරයෝ ඇහුවා මගෙන් සහෝදරය අපි මේ සමුළුව කැන්සල් කළා සල්ගාදු යන්න කියලා. ඇත්තම ඇහුවා හරි. මොකද එපා අපි මේ වැඩේ ලෑස්ති කරලා තියෙන වෙන වැඩකට. අපි කලබල වෙන්නේ නැහැ. අපි තාමත් සැලසුම් සහගත වැඩ කරමින් ඉන්නේ. ඉස්සරලම අපි අද නේද ජාතික ජනබලවේගයේ දිස්ත්‍රික් සමුළුව පවත්වලා අපේ දිස්ත්‍රික් විධායක සභාව හඳුන්වා දී තිබෙනවා. ඔවුන් මේ දිස්ත්‍රික්කයට නායකත්ව දීම සඳහා ඉතාමත් හැකියාවන් දක්ෂතාවය අවංකභාවයේ තියෙන පිරිසක් අපි තෝරාපත් කරලා තිබෙනවා. ඊට පස්සේ ඊදවස් අපි මේක විවිධ ශේෂ්ත්‍ර වලට ගෙනියන්න ඕන. නගර බදවින් අපේ ව්‍යාපාරික මහතුරු මේකෙත් අපේ ව්‍යාපාරික මහතුරු කීප දෙනෙක් ඉන්නවා නේද? ඒක නගර බද අපේ ව්‍යාපාරික සංගම් එකතු කරන්න ඕන. දේශීය කර්මාන්තකරුවන් එකතු කරන්න ඕන. අපේ නීතිඥ කණ්ඩායම අපේ සමන් සහෝදරලා නේද? මැදිහත්වල අපේ නීතිඥ කණ්ඩායම ටික එකතු කරන්න පටන් ගන්න ඕන.
අපි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දීර්ඝ කාලයක අපි සාකච්ඡා කරමින් තිබෙනවා. අලුත් කණ්ඩායමක් සාකච්ඡා කරමින් තිබෙනවා. ඒගොල්ලෝ අපි එකතු කරන්න පටන් ගන්න ඕන. ඊළඟ අපි හාමුදුරන් වහන්සේලාත් එක්ක අපි ලොකු සංවාදයක් යෙදෙනවා. ව්‍යවස්ථා ගණනාවකදී මුණ ගැහිලා තිබෙනවා. අදත් විශාල හාමුදුරන් වහන්සේලා ගණනාවක් විතර වැඩම කරලා තිබෙනවා. අපිට ඒක සත්‍යයක් ධෛර්යයක් ගෙනත් දීලා තිබෙනවා. අපි එළඹෙන මාර්තු මාසයේ කොළඹ විශාලතම හාමුදුරන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් මේ ජාතික ජන බලවේග ඉදිරි වැඩ කටයුතු පිළිබඳ අනුශාසනා ලබා ගන්නත් මඟ පෙන්වීමටත් අපි කටයුතු කරලා තිබෙනවා. ඒත් අපි මේ බලවේග එක සමාජ කණ්ඩායම් ඊළඟට ගොවි ව්‍යාපාරය අපේ රටේ අද විශාල පීඩාවට අසරණ බවට පත් වෙලා තිබෙන ගොවි ජනතාව. මේගොල්ලෝ සංවිධානය කරන්න, මේගොල්ලෝ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න, මේගොල්ලෝ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා අපේ නාමල් කරුණාරත්න සුසන්ත නවරත් සහෝදරයා ඇතුළු කණ්ඩායමක් අද ගොවි බිම් වල වැඩ කරමින් තිබෙනවා. අපි ඒවා සංවිධානය කරන්න ඕන. ඊට පස්සේ අපේ පුරවැසියන් ඉන්නවා. ගම්මාන වලට යන්න ඕන. අපි මේ නගරේ කොච්චර කැලැත්තුවත්, නගරේ කොච්චර සැරිසරුවත් ඒක කුඩා ප්‍රමාණයක්. දහස් ගණන් ඉන්නවා ගම්වල. දැන් ගම්වලට යන්න ඕන. සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් ගත්තොත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 634ක්. ග්‍රාම සේවා වසම් 634ක් තිබෙනවා. මේ සෑම ග්‍රාම සේවා වසමකම NPP සභාව හදන්න ඕන. හැම සභාවකම. හරිද? හැම ග්‍රාම සේවා වසම NPP සභාව. නිකන් නෙවෙයි. නිකන් ගිහලා උඩින් අටවන එකක් නෙවෙයි. අපි කුඩා කණ්ඩායමක් ඉස්සෙල්ලා එකතු කරගන්න ඕන. 10 පන්සලේ අපි හාමුදුරන් වහන්සේගේ අනුශාසනාව ගන්න ඕන. ඊට පස්සේ අපේ තවත් අන්‍ය ආගමික පූජකතුමෙක් ඉන්නවනේ එතුමාගේ මේ අනුශාසනාව ගන්න ඕන. ගමේ විදුහල්පතිවරයාත් එක්ක සාකච්ඡා කරන්න ඕන. ගමේ ප්‍රභූවරයාත් එක්ක සාකච්ඡා කරන්න ඕන. පොඩි සූදානම් කිරීමේ කමිටුවක් අපි හදාගෙන හැම ගෙදරම ගිහිල්ලා මේ දේශපාලන සංවාදේ කරලා දවස් නේද 10ක් 15ක් මාසයක් සති දෙකක් තුනක් කාලය අරගෙන ගමේ NPP සභාව හදන්න ඕන. කාගෙන්ද? JP කාරයන්ගේ? නෑ. UMP කාරයන්ගේ? නෑ. ශ්‍රී ලංකා කාරයන්ගේ? නෑ. පොදු ඔක්කොගෙම. අපි මේ තවදුරටත් යන්නේ පක්ෂ දේශපාලනයක් කරන්න නෙවෙයි. අපි ආරාධනා කරන්න මේ රටේ පුරවැසියන්ට කොළ කොඩිය පැත්තකින් තියමු. නිල් කොඩිය පැත්තකින් තියමු. ජවිප රත කොඩිය අපි එකක් පැත්තකින් තියලා ලෑස්ති. හරිද? ලෑස්ති. ජවිපට අපිට වැඩක් තියෙනවා. අපි මේ ඉදිරි කරනවා, උද්ඝෝෂණ කරනවා, අපේ වැඩි. පක්ෂයට වැඩක් තියෙනවා. හැබැයි අපි හදලා තියෙන මොකද්ද? පක්ෂේ ඉක්මවා යන ලද මහජන ව්‍යාපාරය. පක්ෂ පාට ભેද පැත්තකින් තියපු මහජන ව්‍යාපාරයක් අද අපේ රට ඕන. මේ ව්‍යසනයෙන් අපේ රට මුදවා ගැනීම සඳහා මහජන ව්‍යාපාරය. ඒ විතරක් නෙවෙයි මේ රට ගොඩනැගීම සඳහා මහජන ව්‍යාපාරය. මොකක්ද දන්නවද? හුදු ආණ්ඩු පෙරලි වලින් මේ ප්‍රතිපත්තිම මේකම තමයි ඉස්සරහට යන්නේ. අද වන්නෝන මහජනයා පෙළගස්සලා මහජනයා සංවිධානය වෙලා මහජන ව්‍යාපාරයක් ගොඩනගනවා. ඒ මහජන ව්‍යාපාරය තමයි කියන්නේ මොකද්ද? අපි පාලනයක්වත් පත් කරගමු කුමක් වෙනුවෙන්ද? වංචාව දූෂණය නතර කරන පාලනයක්. අන්න මහජන ව්‍යාපාරයේ පාලනය. අපි සහෝදරු මාව නිකන් ජනාධිපති වගේ කිව්වා නේද? නෑ එහෙම නෙවෙයි. හරිද? වැඩේ තියෙන්නේ එහෙම නෙවෙයි. මොකක්ද තියෙන්නේ? අපි ඔක්කොම එකතු වෙච්ච පුළුල් මහජන ව්‍යාපාරය. අන්නේ මහජන ව්‍යාපාරයේ බලය තමයි බලය. මොකද්ද? ඒ මහජන ව්‍යාපාරය ගොඩනගන්නේ දූෂණයට එරෙහිව. ඒ මහජන ව්‍යාපාරය ගොඩනගන්නේ වංචාවට එරෙහිව. ඒ මහජන ව්‍යාපාරය ගොඩනගෙනවා නාස්තියට එරෙහිව. එතකොට ඒ මහජන ව්‍යාපාරයෙන් බලය හොබවන්නන්ට ඒක කරන්න බෑ. එතන තමයි බලය තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. ඒ මහජන ව්‍යාපාරයේ දූෂිතන දඬුවම් දීම සඳහා බල කරන මහජන ව්‍යාපාරය. ඒ මහජන ව්‍යාපාරයේ දූෂණය කළද දේපල යලි අත්පත් කරගන්න ලද මහජන ව්‍යාපාරයක්. අන්නේ වැඩේ කරන මහජන ව්‍යාපාරයක් අපි හදන්නේ. ඊළඟ මේ කඩාවැටී තිබෙන ආර්ථිකය රට පැත්තෙන් ගත්තොත් රටක ආර්ථිකයේ විහෙකි සියලුම පන්නේ විනාශයන් සිදු වී අමාරයි. මට අද ඒක ආර්ථික විශේෂඥයෙක් කතා කරලා කිව්වා එතුමා සාකච්ඡාවෙන් ඉන්නකම් ෆෝන් එකකින් එතුමා කිව්වා සහෝදරයා ජන තත්ත්වය හොඳ නැහැ මොකක් වෙයිද කියලා ආර්ථිකය. මම කිව්වා නෑ මේක රෝල් කරගෙන තල්ලු කරගෙන යයි. තෙල් නැති වෙන එක කොහොම හරි බේරගනි. මොකද තෙල් නැති වුණොත් රට වැටෙනවා. දෙක LC එකක් ඕපන් කරන එක LC පිළිගැනීමේ තත්ත්වයක් ඒක ලෝකේ අර විදේශ වෙළඳාම LC එකක් ප්‍රතික්ෂේප වුණ විදේශ වෙළඳාම නතර වෙනවා. ඒක බේරගනි. කොහොම හරි ණය වාරිකයක් ගෙවන්න try කරයි. ඉතුරු ඔක්කොම වෙනවා. හොඳින් බෙහෙත් නැතුව වෙනවා. දැන් බෙහෙත් විශාල ප්‍රමාණයක් හිගයිද? ඔයගොල්ලෝ අද ගිහිල්ලා බැලුවොත් පිළිකාවලට බෙහෙත ඒ බෙහෙත නෑ ෆාමසි ගන්න වෙන බෙහෙතක් දෙන්න කියලා. අද බෙහෙත් හිගයක් ඇති වී තිබෙනවා. කිරිපිටි හිගයක් ඇති වී තිබෙනවා. ගෑස් හිගයක් ඇති වී තිබෙනවා. පිරිපහදු වහලා තිබෙනවා. මේ ඔක්කොම සිද්ධ වෙනවා. අර කරුණු තුන බේර ගන්න try කරයි කියලා මම කිව්වා. මම කිව්වේ දේශපාලන පැත්තේ. මොකද දේශපාලනයේදී ඒ තුන වැටෙනවා කියන්නේ වැටෙනවා. තෙල් නෑ කියන්නේ වැටුණා රට. LC ප්‍රතික්ෂේප වුණා කියන්නේ විදේශ වෙළඳාම නතර වුණා.
බැංක් ණය වාරිකයක් ගෙවා ගන්න බැරි වුණා කියන්නේ බංකොලොත් වුණා. ඒතර ඉවරයි. ඒ නිසා ඔය කරුණු තුන උඩරිම බේර ගන්න try කරයි කිව්වා. එතුමාට කිව්වා ඒක බේර ගන්න හම්බෙන්නේ නැහැ කිව්වා. ආර්ථිකය ගැන කිව්වේ මම කිව්වේ දේශපාලනය. දේශපාලනයෙන් අපි දන්නේ ඒක උනහම ඉවරයි. ඒගොල්ලෝ ඒක බේර ගන්න උඩරිම try කරා. අනිත් ඔක්කොම සිද්ධ වෙනවා. ඒ නිසා දීර්ඝ කාලයක් අනුගමනය කළද මේ ආර්ථික ප්‍රතිපත්ති අපි බිත්තියටම හේතු කරලා ඉවරයි. අද දුවන්න බෑ රටක්. නේද? ඔයගොල්ලෝ දැක්ක මේ ළඟදී ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 200ක් ඉල්ලනවා. ඕස්ට්‍රේලියාවෙන් කිරිපිටි ගේන්න අපිට ඩොලර් දෙන්න කියනවා. පාකිස්තානෙන් ඩොලර් මිලියන 200ක් ඉල්ලනවා. ලූණු ගේන්න පාකිස්තානෙන් සල්ලි ඉල්ලනවා. බංග්ලාදේශෙන් ඩොලර් මිලියන 250ක් ඉල්ලනවා. නේද? හාල් ගේන්න බංග්ලාදේශෙන් සල්ලි ඉල්ලනවා. ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක්